උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම තෙක් මුළු දිවයින පුරා ගමන් තහනමක්. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව. නිවෙසින් බැහැරව යාමේදී හැඳුනුම්පත රැගෙන යාම අනිවාර්ය වෙයි. අනතුරුදායක වෛරස් ප්‍රභේද සමාජයේ ඇද්දැයි සෙවීමට තවදුරටත් පර්යේෂණ. පාතාල නායකයෙකු කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මිය යයි. ඉදිරි දින කිහිපයේදී තද වැසි සමග සුළි කුණාටුවක්. ගම සමග පිළිසඳරින් පසු මීමුරේ යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කරේ. පොහොර සංගමන අයට වැඩවරදී. කොවිඩ් එන්නතේ මාත්‍රා 2ම ලබා ගැනීමෙන් පසු 97%ක ප්‍රතිශක්තියක්. ලංකා ප්‍රීමියර් ලීග් දෙවනාදියර ජූලි 30 වෙනිදා සිට. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොවිඩ් පැතිරීම ඉහළ යාමත් සමග අද රාත්‍රී 11 සිට ලබන සඳුදා අලුයම 4 තෙක් දිවයින පුරා සියලු සංචරණ තහනම් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට හැකියාව ඇත. එමෙන්ම බස්නාහිර පළාතේ සිදු කරන එන්නත් කරන වැඩපිළිවෙලටද එය බාධාවක් නොවේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආකාර දෙකකට සංචරණ සීමා පැනවිය. ඒ අනුව ලබන 31 වෙනිදා තෙක් දිනපතා රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා සංචරණ සීමා පනවා ඇත. අද සිට නිවෙස් වලින් බැහැරව යාමේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කරගත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව අවසාන අංකය 2, 4, 6, 8 හෝ 0 සහිත පුද්ගලයින්ට ඉරට්ටේ දිනකදී නිවෙස් වලින් පිටතට යා හැකිය. අවසාන අංකය 1, 3, 5, 7 හෝ 9 සහිත පුද්ගලයින්ට ඔත්තේ දිනකදී නිවෙස් වලින් පිටතට යාමට අවසර ලබා දී තිබේ. නිවසේ එක් අයෙකුට පමණක් මෙම අවස්ථාව ලැබේ. සෑම අවස්ථාවකදීම අත්‍යවශ්‍ය රාජකාරී හැරුණුකට වෙනත් අවස්ථාවලදී මාර්ගයට පැමිණෙන්නේ නම් ජාතික හැඳුනුම්පත අතතිව ගමන් කළ යුතුය. එය නොමැති නම් විදේශ ගමන බලපත්‍රය භාවිත කළ හැකිය. ඒ ආකාරයේ හැඳුනුම්පත් නොමැති නම් අදාළ ග්‍රාම සේවා අවසමේ ග්‍රාම නිලධාරීවරයාගෙන් ග්‍රාම සේවා සහතික ලබා ගැනීමට හැකියාවක් පවතී. විදේශිකයින්ට ඔවුන්ගේ ගමන බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය භාවිත කළ හැකිය. නැවත දැනුම් දෙනතුරු විවාහ මංගල උත්සව තහනම් කර තිබේ. විවාහ ලියාපදිංචි කිරීම පමණක් ළඟම ඥාතීන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදු කළ හැකිය. අත්‍යවශ්‍ය රාජකාරී සඳහා දුර බැහැර සිට පැමිණෙන මගින් වෙනුවෙන් අද සිට දුම්රිය කීපයක් ධාවනය කරේ. ඒවායේ ගමන් ගන්නා මගින් තම අනන්‍යතාව තහවුරු කළ යුතුය. උප දුම්රිය ස්ථානවල හැර අනෙකුත් දුම්රිය ස්ථානවල ඒවා නවත්වනු ලැබේ. අදාළවම 5ට මහනුවර සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය ආරම්භුණි. එමෙන්ම අලුයම 4:45ට මහව සිට කොළඹ කොටුව දක්වාත් උදෑසන 5:50ට හලාවත සිට කොළඹ කොටුව දක්වාද උදෑසන 7ට බෝලවත සහ පුත්තලම් අතරද විශේෂ දුම්රිය ධාවනය කරේ. එමෙන්ම අලුයම 4:30ට බෙලියත්තේ සිට මරදාන දක්වා විශේෂ දුම්රියක් යොදවා තිබේ. එම දුම්රිය යලි ගමන් ආරම්භීම සිදුවන්නේ පස්වරු 5න් පසුවයි. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ස්ථාන 8කදී කොවිඩ් එන්නත ලබා දීම අදත් සිදු කරේ. පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය, වැල්ලවත්ත රොක්සි උද්‍යානය, කෙතාරාම පන්සල සහ තවත් ස්ථාන කිහිපයක් ඒ සඳහා වෙන් කර ඇත. තමන්ට ළඟම ඇති ස්ථානයේ වෙත ගොස් අංකයක් ලබාගෙන එන්නත ලබාගත හැකිය. මේ සඳහා උදෑසනින් පිටත් වීම සුදුසුය. එමෙන්ම වාන්දු ප්‍රදේශයේ ජනතාවටද අදත් කොවිඩ් එන්නත ලබා දීමට නියමිතයි. සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් 48ක් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නව නිරෝධායන නියෝග ප්‍රකාශයට පත් කර තිබේ. එම රෙගුලාසි මැයි 31 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. ඊයේ තවත් කොවිඩ් ආසාදිතයින් 2386 දෙනෙකු හඳුනා ගැනුණි. මේ දක්වා මියගිය සංඛ්‍යාව 850කි. ආසාදිතයෝ 25020 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති. මෙවන් විට 10,70,83 දෙනෙකුට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. දෙවන මාත්‍රාව ලබා ඇති පිරිස 2,23,823කි.
අනතුරුදායක සහ නව වෛරස් ප්‍රභේද සමාජයට ඇතුළු වී ඇද්දැයි සොයා බැලීමට දිගින් දිගටම පර්යේෂණ සිදු කරන බව වසංගත රෝග විද්‍යායකගේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. විදේශගතව පැමිණෙන්නන් සම්පූර්ණයෙන් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරේ. අවුරුදු සමයේ මෙරට සංචරණ වැඩිවීම නිසා රට තුළ ආසාදිතයෙන් මිශ්‍රවීමක් සිදු බව ඔහු පෙන්වා දෙයි. මෙවන විට රට පුරාම වයස් භේදකින් තොරව වේගෙන් රෝගීන් වාර්තා වෙමින් පවතී. රෝග ලක්ෂණ ලෙස උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍රාව, පපුවේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතා හඳුනාගත හැකිය. සුළු පිරිසකට රෝග ලක්ෂණ නොපෙන්වන බවද ඔහු කියයි. ස්පුට්නික් V එන්නත ලබා දෙන්නේ වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්ටයි. ෆයිසර් එන්නත ලැබුණු පසු වැඩිහිටි ප්‍රජාවට මෙන්නත ලබා දෙන බව සුදත් සමරවීර මහතා කියයි. සැමට සමසිතින් තේමාව යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දිවයිනේ ප්‍රදේශ ගණනාවකදී කළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 13ක් සෞඛ්‍ය අංශ වෙත බහර දීම ඊයේ සිදු කරණි. මුල්ලෙරියාව ශික්ෂණ රෝහලේද ඇඳන් 50කින් යුත් අතරමැදි ප්‍රතිකාර වාට්ටුවක් සකස් කර ඇත. ඊට අමතරව ඇඳන් 200කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදි කරමින් පවතී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 6කට වැඩිය. සංචරණ සීමා කාලය තුළ අතුරු මාර්ග භාවිත කිරීමද සපුරා තහනම් වේ. පොලිසිය නිරන්තරයෙන් මෙම කටයුතු නිරීක්ෂණය කරනු ඇත. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. මෙරට පිහිටි ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන මීමුරේ ගම්මානයේ යටිතල පහසුකම් රැසක් කඩිනමින් සංවර්ධනය කරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ එය සිදු කරන බව උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් සුජාතා විජේතුංග මහත්මිය පවසන්නේ. ගම සමග පිළිසඳර වැඩසටහන් මාලාවේ 10 වැන්න මීමුරේ ගම්මානයේදී පැවැත්විනි. එහිදී ලැබුණු ඉල්ලීම් අනුව හුන්නස්කරිය මීමුරේ මාර්ගයේ කොටසක් මේ වන විට කාපට් අතුරා අවසන් කර ඇත. කයිකාවල පාසලට දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කරේ. යුද හමුදාව එමෙදි කිරීම සිදු කරන බව ඇය පැවසුවාය. මීමුරේ විදුහලට පරිගණක එකකයක් ලබා දීමටද ක්‍රියා කර ඇත. ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපනයන භෝග දෙපාර්තමේන්තුව මගින් මීමුරේ ගොවීන් වගා කළ ගම්බිරිස් කිලෝග්‍රෑම් 8000ක් ඉහළ මිලකට මිලදී ගැනීමටද ක්‍රියා කර තිබේ. ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත මීමුරේ ගම්මානයේ ඉඩම් කට්ටිය 262ක මැනීම් කටයුතු අවසන් කර ඇත. ඔවුන් සඳහා කඩිනමින් බලපත්‍ර ලබා දීමද සිදු කරේ. දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය දුම්රිය දෙපාර්තමේන්තුවටද ලාභදායී තත්ත්වයක් ගෙන දී තිබේ. බෞස මගින් ඉන්ධන බෙදා හැරීමේදී සිදුවන පිරිවැය අධික වීම පරිසර දූෂණය සහ වාහන තදබදය හේතුවෙන් මෙම තීරණය ගනු ලැබිය. ඒ අනුව 30%ක පැවති දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය 60% දක්වා වර්ධනය කරමින් පවතී. වත්මන් රජය බලයට පත් වූ පසු දුම්රිය මගින් ඉන්ධන ප්‍රවාහනය කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 13කට වැඩි ආදායමක් ලැබී තිබේ. එනිසා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට රුපියල් කෝටි 7කට වැඩි මුදලක් ඉතිරි වී ඇත. මේ අතර රේදුරු බලපත් මුද්‍රණය යුද හමුදාවට බහර දීමෙන් පසු රුපියල් 21 කෝටි 90 ලක්ෂයකට වැඩි මුදලක් රජයට ඉතිරි වී තිබේ. ඉකුත් ජනවාරි 1 වෙනිදා සිට එම කටයුතු යුද හමුදාව සිදු කරයි. රේදුරු බලපත්‍රයට නව විශේෂාංග කීපයක්ද ඉදිරියේදී එක් කරේ. එයටතේ කේතයක් සහිත රියදුරු බරපත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතයි. ඉදිරියේදී ශ්‍රී ලංකා යුද හමුදාව මීට අදාළ මෘදුකාංගයේද සංවර්ධනය කරනු ඇත. දැනට භාවිත කරන දකුණු අප්‍රිකානු සමාගමක් සංවර්ධනය කර මෘදුකාංගයට වාර්ෂිකව වැඩි මුදලක් වැය කිරීමට සිදු වී තිබේ. ප්‍රමුඛතම පුවත මීළඟට. ඔයාලගේ අක්ක තමයි වටිනම තෑග්ග ගෙනත් තිබ්බේ. අපේ පවුලේ අය කවදත් හිතන්නේ දරුවගේ අනාගතය ගැන. මහජන බැංකුවේ ඉසුරු උදාන තිලිනපත් දරුවෙකුට දිය හැකි නැනවත්ම තෑග්ග. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්‍රියාව. පෑලියගොඩ විශේෂ අපරාධාංශයේ රැඳුම් නියෝග මත රඳවාගෙන සිටි කොස්කෝඩ තාරක නැමැති පාතාල සාමජිකයා මිරිගමදී පොලිස් වෙඩිපහරින් මිය ගොස් තිබේ. සංගවා තිබූ ආයුධ තොගයක් පෙන්වීමට රැගෙන යාමේදී බහු පොලිසියට ප්‍රහාරයක් එල්ලකොට පැන යාමට තැත් කර ඇත. මේදී පොලිස් නිලධාරියෙකුද තුවාල ලබා තිබේ.
විවිධ ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන 7කට මොහු සම්බන්ධය. කොල්ලකෑම් ගණනාවක්ද සිදු කර තිබේ. මාතර රන් ආභරණ වෙළඳසැලක් කොල්ලකෑමටද මොහු සම්බන්ධ වී තිබේ. එදී පොලිස් නිලධාරියෙකුද ඝාතනය විය. කොස්කොඩ මොරටුව මාතර කොට්ටාවන ප්‍රදේශවල අපරාධ රැසකට මොහු සම්බන්ධ බව අනාවරණ වී ඇත. මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. කොස්කොඩ තාරක නැමැති සැකකරු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ටාශයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියේදී අද දින අලුයම් කාලයේදී මීරිගම පොලිස් වසමේ රේන්දපොළ ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් සඳහා රැගෙන ගොස් තිබෙනවා. එසේ රැගෙන ගිය අවස්ථාවේදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු තුවාල ලබා මීරිගම රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවටයි වාර්තා වෙන්නේ. බස්නාහිර උතුර කොට්ටාශයේ නිලධාරීන් පවසන ආකාරයට ඔවුන් විසින් ගිනියවි මගින් බලය පාවිච්චි කිරීමක් සිදු කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම සිද්ධියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්ද තුවාල ලබා ඇති අතර ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර තවත් පාතාල නායකයෙකු උරුජවාද ඉකුද්දා පොලිස් වෙඩිපහරින් මියගියේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. පොහොර සැඟවීම උත්සාහයක් පවතින බැවින් පොදුවේ එම ස්ථාන වැටලීමට සියලු ප්‍රාදේශීය කාර්යාලය වෙත උපදෙස් දී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය කියයි. විශේෂයෙන් නුවරඑළිය අනුරාධපුර පොළොන්නරුව දඹුල්ල බදුල්ල ප්‍රදේශ කෙරෙහි අවධානයෙන් ක්‍රියා කෙරේ. ලෝක ප්‍රවෘත්ති ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් මාසකට පසු ශරීරය තුළ 92%ක වෛරසයට එරෙහි ප්‍රතිදේහ නිපදවන බව නවතම පරීක්ෂණාගාර විශ්ලේෂණ වාර්තා පෙන්වා දෙයි. දෙවන මාත්‍රාවද ලැබී මාස 2කට පසු එම ප්‍රතිදේහ තත්ත්වය 97%ක් දක්වා වැඩි වෙයි. එන්නත ලබාගත් අයගේ ශරීරයේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව සොයාගෙන ඇත. පළමු හා දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් 120 දෙනෙකු සියුම් ලෙස දත්ත විශ්ලේෂණයකට භාජනය කිරීමෙන් පසු මේ බව තහවුරු වී තිබේ. එන්නතේ කාර්යක්ෂමතාව පිළිබඳව ඉදිරි වසර දෙකේදීද එම පර්යේෂණ සිදු කරේ. මේ අතර දැනට පවතින ක්‍රමවේදය වෙනස් කොට විශ්වීය මහජන එන්නත් ව්‍යාපාරයක් වහාම ආරම්භ කරන්නයි ඉන්දියාවේ විපක්ෂයේ පක්ෂ 12ක් නරේන්ද්‍ර මෝදි රජයෙන් ඉල්ලා තිබේ. දින 10කට අඩු කාලයකදී රට විපක්ෂයේ මේ සම්බන්ධයෙන් රජයට ලියූ දෙවන ඒකාබද්ධ ලිපියමයි. කොරෝනා හේතුවෙන් දිනකට මරණ 4000කට වැඩි සංඛ්‍යාවක් රට සිදුවීමත් සමගම ගංගා නම් ගඟේ සිරුරු විශාල සංඛ්‍යාවක් පාවෙමින් තිබේ. උත්තර ප්‍රදේශීය පොලිසිය සඳහන් කළේ මෙම සිරුරු ජලාශයට කළේ කවුරුන් දැන් සොයා ගැනීම ඉතා අපහසු බවයි. ආදාහනය සඳහා දැව හිඟවීම හේතුවෙන් ජනතාව ආගමික ඇදිලි ඔස්සේ ගඟේ සිරුරු පා කරමින් සිටින බව තවත් අයෙකු පැවසිය. ලෝකයේ බොහෝ දෙනෙක් ඔක්සිජන් සිලින්ඩර සහ වෙනත් වෛද්‍ය උපකරණ ඉන්දියාවට පරිත්‍යාග කර තිබේදීත් රට සෞඛ්‍ය පද්ධතිය අඩාල වී ඇතැයි චෝදනා එල්ල වී තිබේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පනාමුර ඓතිහාසික ඇත්ගාලේ සිට මඩුවන්බිල දක්වා පැරණි මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම දැන් ක්‍රියාත්මකයි. මෙය ප්‍රතිසංස්කරණය කරන්නේ වසර 50කට පමණ පසුවයි. ප්‍රදේශයේ කඳුකර ගොවිගම්මාන රැසක් කරහා මඩුවන්බිල වල වසලින් කොළොන්න ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාර්ගයේ දුර කිලෝමීටර් 10කි. ඇත්ගාල මුංඇටයාය ගල්කොටු කන්ද කපුවත්ත මුරුග තැන්න නන්දනගමර හා මඩුවන්බිල දක්වා සංවර්ධනය කරේ. කොළොන්නේ සිට පනාමර දක්වා ඇති කෙටිම මාර්ගය දෙමයයි. මේ සඳහා රුපියල් කෝටි 10ක් වැය කරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩාගන්නද? හා කඩාගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙත් අපිටම විතරක් නෙවෙයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ජූලි 30 වෙනිදා සිට අගෝස්තු 22 වෙනිදා දක්වා පැවැත්වේ.
මේ සඳහා මූලික කටයුතු දැන් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටුවේ සභාපති මාචාර්ය අර්ජුනද සිල්වා මහතා පවසයි. ඉකුත් වසරේ තරඟාවලිය හම්බන්තොටදී සාර්ථකව පැවැත්විණි. එම තරඟාවලිය ජෛව බුබුලක් ආකාරයට පැවැත්විණි. මෙවර තරඟාවලියද එලෙසම පැවැත්වීම අපේක්ෂාවයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් කර යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් පැකක් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ගාල්ල දිස්ත්‍රික්කයේ දියරිකිරි නිෂ්පාදනය ලීටර් මිලියන 15ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා කිරි ගව ගොපල දිරිගැන්වීමේ ක්‍රමයක් ආරම්භ කර තිබේ. කාන්තා කිරි ගොපල සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව ලබා දී ඇත. කරුණු 7ක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදු කරේ. නව කිරිගොවිපළ ඇති කිරීමට රුපියල් 50,000ක් පිරිනැමේ. කාන්තාවන් කිරිගොවිපළක් ආරම්භ කරන්නේ නම් රුපියල් 80,000ක මුදලක් ලබා දෙන බව රජය කියයි. සත්ව ආහාර ගොවිපළක් සඳහා රුපියල් ලක්ෂ 7ක් පිරිනැමේ. දකුණු පළාත් සත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ සඳහා පියවර ගෙන ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. ලබන වසරේදී ලෝකයේ වේගවත්ම ආර්ථිකයක් ඇති රට බවට ඉන්දියාව පත් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. ලෝක ආර්ථික තත්ත්වය පිළිබඳව විග්‍රහය ක්‍රමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ලබන වසරේ ඉන්දිය ආර්ථිකයේ 10.1කින් වර්ධනය වන ඇති බවයි. මේ වසරේදී එරට ආර්ථික වර්ධන වේගය 7.5%. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේදී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට සිට අඩු පීඩන තත්ත්වය වර්ධනය වෙයි. එම පද්ධතිය ක්‍රමයෙන් වයඹ දෙසට ගමන් කරමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැක. මේ නිසා ඉදිරි දින කිහිපයේදී කන්කසන්තුරේ සිට මන්නාරම සහ කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගරුම් සහිත වැසි ඇති වෙයි. දිවර හා නව කටයුතුලේදී මෙන් වලකින්නයිද ඉල්ලීමක් කරේ. දැනට එම මුහුදු ප්‍රදේශවල දිවර කටයුතුලේදී සිටින දීවරයින්ට වහා ගොඩබිමට පැමිණෙන්නයි දෙපාර්තමේන්තුව අවවාද කරයි. ඇතැම් අවස්ථාවල පැයට කිලෝමීටර් 80ක් දක්වා වූ තද ප්‍රහාරාත්මක සහිත තද සුළං හමා යනු ඇත. මේ නිසා ඉතා රළු මුහුදු ප්‍රදේශ අපේක්ෂා කරේ. ඉන්දියාවේ ප්‍රදේශ රැසකටම ලබන 16 වෙනිදා මෙහි බලපෑම් ඇති වෙයි. විශේෂයෙන් මුම්බායි, කේරළ, කර්ණාටක, මහාරාෂ්ට්‍ර, ගෝවා ප්‍රදේශ, ලක්ෂාදීප ප්‍රදේශවලට මෙය දැඩිව බලපානු ඇත.
කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යළිත්. අද රාත්‍රී 11 සිට සඳුදා අලුයම තෙක් මුළු දිවයින පුරා ගමන් තහනමක්. එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව. නිවසින් බැහැරව යාමේදී හැඳුනුම්පත රැගෙන යාම අනිවාර්ය වෙයි. අනතුරුදායක වෛරස් ප්‍රභේද සමාජයේ දැයිසවීමට තවදුරටත් පර්යේෂණ. පාතාල නායකයෙකු කොස්ගොඩ තාරක පොලිස් වෙඩිපහරින් මිය යයි. ඉදිරි දින කීපයේදී තද වැසි සමග සුළි කුණාටුවක්. ගම සමග පිළිසඳරින් පසු මීමුරේ යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කරේ. පොහොර සංගවන අයට වැඩවරදී. කොවිඩ් එන්නතේ මාත්‍රා 2ම ලබා ගැනීමෙන් පසු 97ක ප්‍රතිශක්තියක්. ලංකා ප්‍රීමියර් ලීග් දෙවන අදියර ජූලි 30 වෙනිදා සිට. උදෑසන ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbcnews.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.